ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය හා සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාටම ලබන්නා වූ 2021 වර්ෂය සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය වසර ගණනාවක් පුරාවටම ඔබට විවිධ වූ වැඩසටහන් ජ්‍යොතිෂමය වශයෙන් ඔබගේ ජීවිතවලට වැදගත් කියන බොහොම වටිනා කියන කාරණාවන් සම්බන්ධයෙන් දැනුවත් කරන්න යෙදුණා. ඉතින් අප සමග මේ වර්ෂ ගණනාවක් පුරා රැඳී සිටපු ඒ වගේම අපට අදහස් දක්වපු ඒ සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අලුත් වර්ෂයක් ආරම්භ වෙන මේ මොහොතේ. ඉතින් මේ වෙලාවේ සූදානම් වෙන්නේ 2021 වර්ෂයේ ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද ලග්න 12න් ඉපදුණු ඔබට ඔබගේ ලග්නයට අදාළව ඉතාමත් සවිස්තරාත්මක ලග්න පලාපල විස්තරයක් ගෙනෙන්නට තමයි සූදානම් වෙන්නේ. මම මේ වීඩියෝ එක දීර්ඝ වෙන නිසා ලග්නෙන් ලග්නෙට වෙන වෙනම තමයි මේ වීඩියෝ අන්තර්ජාලයට YouTube එකට මුදහරින්න අදහස් කරන්නේ. මම දාන අනිත් මේ වීඩියෝ වලට යටින් link එකක් දානවා. ඒ link එකකින් ඔබට තෝරා ගන්නට පුළුවන්. comments තීරුවේ සහ description එකෙන් ඔබට තෝරා ගන්න පුළුවන් ඔබගේ ලග්නට අදාළව වීඩියෝ එක මොකක්ද කියන එක. අනිකුත් වීඩියෝ බලන්න පුළුවන්. ඒ සියලුම වැඩසටහන් මෙතෙක් කාලයක් අපි දාපු සියලුම වැඩසටහන් ඔබට එහරා බලා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් 2021 වර්ෂය කියලා කියන්නේ සුවිශේෂී වර්ෂයක් බවට පත් වෙනවා. ඉතින් ලෝකයේම දරුණු වසංගත තත්යකට මුහුණ පාලා සිටින වෙලාවක තමයි මේ වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් අභියෝගාත්මක වර්ෂයක් හැටියට තමයි 2021 වර්ෂය මම හඳුන්වන්නේ ජ්‍යොතිෂ විද්‍යාත්මකට කාරණාවන් එක්ක. ඉතින් මුළු ලෝකයටම බොහොම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි සබහා දහමත් එක්ක ගැටෙමින් අපිට බොහොම අභියෝගාත්මකව සමන්ගේ ජීවිතයේ කටයුතු කාරණාවන් බොහොම කල්පනාකාරීව බුද්ධියට මුල් තැන දීලා කටයුතු කරන්නට ඕන වර්ෂයක් හැටියට තමයි 2021 වර්ෂය හඳුන්වන්නට පුළුවන්කම තියෙන. ඉතින් ඔබ දැනටමත් ඔබ සැලසුම් කරලා ඇති. ඉතින් ඔබගේ ගොඩාක් බලාපොරොත්තු ඔබ තියාගෙන ඉන්න නම් අලුත් වර්ෂය පිළිබඳව ඔය විඳ ගන්නට එපා කිසිම හේතුවක් නිසා. ඉතින් අභියෝග එන තරමට තමයි ජීවිතයක් සුන්දර වෙන්නේ. අභියෝග එන තරමට තමයි අභියෝග මැදින් යන ගමන තමයි බොහොම ලස්සන වෙන්නේ. ඉතින් ඕනම ජීවිතයකට අභියෝග ප්‍රශ්න ගැටලු එක්ක තමයි ඒ ජීවිත අපට ගත කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ජෝතිෂය තුලින් අපි උත්සාහ කරන්නේ ඔබට පැමිණෙන මේ සාමාන්‍ය ජීවිතයේදී මුහුණ පාන්නට සිද්ධ වෙන මේ ගැටලු අභියෝග කල්ැතිව හඳුනාගෙන ඒවා පෙන්වන්න කරලා දීලා ඔබට මෙන්න මේ වගේ කාල පරිච්ඡේදය තුල මෙන්න මේ වගේ කාරණාවන් තමයි ඔබට වැඩිපුර සිද්ධ වෙන්නේ. මේ වගේ හොඳ වෙන්න පුළුවන්, මේ වගේ නරක වෙන්න පුළුවන් කියන කාරණාවන් පිළිබඳව දැනුවත් කිරීම තුළ ඔබට යම් අදහසක් ගන්න පුළුවන්. ඔබ කරන්ට ඉන්න දේවල් කොහොමද සැලසුම් කරගන්නට ඕන කියන එක. එකෙන් අදහස් වෙන්නේ නෑ ඔබ මේ දේවල් නොකරන්න එපා කියන එක. අපි හිතමු යම්කිසි බරපතල ඒ රාෂ්ට්‍රික අපලයක් තියෙන කෙනෙකුට ඒ අවුරුද්ද නිකම්ම ගෙවලා දාන එක අපි අනුමත කරන්නේ නැහැ කිසිසේත්ම. මොකද ජීවත් වෙන්න යම් දෙයක් මිනිසුන් කරන්න ඕන. මොකද ඔබගේ ජීවිතේ බොහොම අපේ ආයුෂ බොහොම පොඩි කාලයක් අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ කෙටි කාලය තුළ නිකරුණේ අපල කියලා වෙලා කාලය නිකරුණේ ගත කරලා දැම්මොත් එහෙනම් අපිට ජීවිතේ අපිට කරන්න තියෙන අපේ බලාපොරොත්තු අපිට කරන්න තියෙන සේවය සමාජයට රටට ලෝකයට අපිට දෙන්න ඕන දේවල් ටික අපිට කරගන්න ඕන ටික අපිට කරගන්න කාලයක් නැතුව යනවා. ඉතින් අපේ ඉලක්ක වලට ළඟා වෙන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා මොනතරම් අභියෝගාවක් මොනතරම් ප්‍රශ්න තිබුණත් මොනතරම් අපලයි කියලා කිව්වත් ඔබගේ ඉලක්කය ඔබ අමතක කරන්න එපා. ඔබගේ ජයග්‍රහණය ඔබගේ අරමුණ ඉෂ්ට වෙනතුරු ඔබ අනිවාර්යයෙන්ම උත්සාහවන්තව ක්‍රියා කළ යුතුයි. ඉතින් ජෝතිෂය තුල අපි මේ ඔබට පෙන්වලා දෙන්නේ ඔබ නිකරුණේ නැත්තම් මේ අපල කියලා ඉවර වෙලා ඔබ අකර්මණ්‍ය කිරීමක් නෙවෙයි. ඒ උත්සාහය තුල තමයි ගොඩක් දේවල් සාර්ථක කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ලොකු අභියෝග එනවා ඔබගේ රැකියාවන් වලට, ව්‍යාපාරයන් වලට, ඒ වගේම වෙනත් කටයුතු කාරණාවන් වලට බාධාකාරී තත්ත්වයන් එන්න පුළුවන්. ඉතින් මේ සියලු දේවල් මැඩගෙන බොහොම උත්සාහයෙන් බුද්ධිමත්ව දුරදිග බලලා වැඩ කිරීම තුළ බොහොම හොඳින් සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. ඉතින් මේ පලාපල විස්තර අපි මම ජ්‍යොතිෂය සම්බන්ධව මගේ වීඩියෝස් බලපු කොට දෙනෙක් දන්නවා කොයිතරම් සාධාරණ විදිහට කොයිතරම් සත්‍ය නැත්නම් විද්‍යාත්මක විදිහට ඒ කරුණු කාරණාවන් ඔබට පෙන්වලා දීලා තියෙනවද කියන එක. ඉතින් ඒ සත්‍යතාවය එහි බලපු අය දන්නවා. ඉතින් මම මේ පලාපල ඔබට ගෙන එන්නේ බොහොම වගකීමක් සහිතව සහ ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අනුකූලව මේ සියලු දේවල් ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් උතන තවත් කාරණයක් කියන්නට ඕන.
ඔබගේ යන මහදසා අන්තර්දසා විදසා තත්ත්වයන් අනුව තමයි ඔබගේ බලාපොළ වෙනස් වෙන්නේ. ඉතින් ඔබට ඔබගේ ලග්නයට අදාළව සුභ ග්‍රහයන් අසුභ ග්‍රහයන් යෝගකාරක ග්‍රහයන් බාධක ග්‍රහයන් කවුද කියලා මම කියනවා ඔබගේ ලග්නයට අදාළව. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්නේ 2021 වර්ෂයේදී ඔබ මේ ලග්න බලාපොළ ගෙන එන්නට සූදානම් වෙන වෙලාවෙ. ඉතින් එහෙම සාවධානව ඔබ අහලා ඉවර වෙලා බොහොම හොඳින් මේ දේවල් ශ්‍රවණය කරලා ඉතින් ඔබගේ ජීවිතේ යම් දෙයක් අරගෙන ඔබ හොඳින් ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. ඉතින් ඔබට මෙතෙන් සිට බලන්න ඔබගේ ලග්නයට අදාළව ඒ ලග්න බලාපොළ මොනවද කියන එක. ඉතින් මේස ලග්න සිට මීන ලග්නය දක්වා ලග්න 12ටම අදාළ බලාපොළ මම අරගෙන එනවා. එහෙමනම් බලමු මෙතෙන් සිට ඒ ලග්න 12න් උපදින ඔබට මේ 2021 වර්ෂය කොයි වගේ ප්‍රතිඵලයක්ද ඔබේ ලග්නයට අනුමෝදා කරන්න කියන එක. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 2021 වර්ෂය ආරම්භ වෙනකොට ලග්නගතව ගුරු සහ සෙනසුරු ගමන් කරනවා. ඒ වගේම කුජ 4 වෙනි භාවයේ තුලත් රාහු 5 වෙනි භාවයේ සඳු 7 වෙනි භාවයේ කටක රාශිගතවත් කුජ කේතු සිකුරු සමග 11 වෙනි භාවයේත් රවි බුධ 12 වෙනි භාවයේත් ගෝචර වෙනවා 2021 වර්ෂය ආරම්භ වෙනකොට. ඉතින් මකර ලග්නෙන් උපන් ඔබට කුජ ගුරු සඳු කියලා කියන්නේ අසුභ ඵල දෙන පාපග්‍රහය හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට ඊළඟට ඔබගේ ඊටමත් සුභ ඵල දෙන ග්‍රහයා තමයි මකර ලග්නෙන් උපන් ඔබට සිකුරු ග්‍රහයා. ඉතින් ඒ වගේම තමයි බුධ ග්‍රහයාත් ඔබට සුභ ඵල ලබා දෙනවා. ඒ වගේම උප්පත්ති කේන්ද්‍රයේ බුධ සිකුරු යෝග වෙලා තියෙනවා නම් ඔබගේ උප්පත්ති කේන්දරේ ඊටමත් සුබඵල දෙන යෝගයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ යෝගය. ඒ වගේම තමයි ලග්නාධිපති ග්‍රහයා කේන්දරේ ඔබගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහතුමා. සෙනසුරු ග්‍රහතුමා ලග්නාධිපති උනේ වී නමුත් ඔබගේ දෙවැනි භාවයේ අධිපති නිසා සුබඵල දෙන්නේ නැහැ. ඔබට තරමක් ලග්නාධිපති ග්‍රහයා වුණත් මාර්ග ඵල දෙන ග්‍රහයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි 4 අධිපති වෙන කුජ ග්‍රහයා 4 වෙන්නත් අධිපති වෙලා 11 වෙනි භාවයත් අධිපති වෙච්ච නිසා ඔබට 4 වෙනි භාවයේ කුජ බලවත් වුණත් ඔබට එතරින් සුවඵල ඇති කරන්නේ නැහැ කුජ. මොකද 11 වෙනි භාවයත් අධිපති නිසා කුජ ඔබට මාර්ග ග්‍රහයෙක් බවට අසුභ ඵල දෙන ග්‍රහයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ වගේම ගුරු ග්‍රහයා සඳහන් කරොත් එම 3 12 කියන ස්ථාන අධිපති නිසා ඒ තරම්ම සුබ ඵල දෙන්නෙත් නැහැ. නමුත් සාමාන්‍ය මධ්‍යස්ථ ඵල තමයි ගුරු ග්‍රහයා විසින් ඔබට ලබලා දෙන්නේ. ඉතින් ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ වර්ෂයේ පුරාම ඔබගේ 12 වෙනි භාවයේ සහ 2 වෙනි භාවයේ තුල ධන ස්ථානීය සහ ලග්න ස්ථානීය කියන ස්ථානවල තමයි ගමන් කරන්නේ. ඉතින් මේ ආකාරයට තමයි ග්‍රහයන් ගෝචර වෙන්නේ මකර ලග්නෙන් උපන්න ඔබට 2021 වර්ෂය තුල. ඉතින් බලමු කොහොම වෙයිද. ඉතින් රාහු ග්‍රහයා කේන්ද්‍රයේ වර්ෂය පුරාම ඔබගේ ගමන් කරන්නේ 5 වෙනි භාවය තුල වෘෂභ රාශියේ සිකුරුගේ වාස භවන තුල. ඉතින් මකර ලග්නෙන් උපන් ඔබගේ සෙනසුරු සහ ගුරුත් වර්ෂය පුරාම ගුරුණන් 2 සහ 1 කියන භාවයන් වල තමයි වර්ෂය පුරාම ගමන් කරන්නේ. සෙනසුරු වර්ෂය පුරාම ලග්නගතව ගමන් කරනවා. වැඩි කාලයක් ලග්නගතව ගුරුත් ගමන් කරනවා. ඉතින් මේ ග්‍රහ පිහිටින් අනුව මට ඔබට පැහැදිලිවම එක දෙයක් සඳහන් කරන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. මම ඔබට එක දෙයක් කියනවා. ඔබ විශේෂයෙන් ඔබ ගමන් බිමන් වලදී අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕනේ 2021 වර්ෂය තුල. එහෙ මෙහෙ ඇවිදිනවා නම් ඔබ සංචාරය කරන කෙනෙක් නම් ටිකක් ඔබ ගෙදරින් පිට නම් ඔබගේ කටයුතු කාරණාවන් නිතර ඇවිදිලි සහගත රැකියාවක් නම් ඔබ කරන්නේ. එහෙම නැත්නම් නිතර ඇවිදින කෙනෙක් නම් ඔබ ටිකක් ඔන්න සැලකිලිමත් භාවය දක්වන්න ඕන. ඔබට ටිකක් ඔන්න පරිස්සමෙන් මේ දේවල් කරන්න කියලා මම ඔබට කියනවා. මොකද තරමක් ඔබ බලාපොරොත්තු නොවන විදිහේ කරදර බාධක ප්‍රශ්න වලට ඔබට ඒ වෙනුවෙන් නැත්තම් ඒ නිසා ඔබට මුහුණ දෙන්නට ඉඩ කඩක් තියෙන නිසා. ඒ වගේම තමා ඔබගේ මුදල් හානිවීම සම්බන්ධවත් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන වර්ෂයක්. ඔබගේ තැන්පත් මුදල් තැන්පත් ධනය ඔබගේ අනිසි විදිහට බලාපොරොත්තු නොවන විදිහට වියදම් වෙන්නට වියදම් කරන්නට හේතු කාරණා යෙදෙන්න පුළුවන් වර්ෂයක්. ඒ නිසා ඔබ එකතු කරගත්ත මුදල් ඔබගේ සාමාන්‍යයෙන් ඔබ යම් වත්කමක් ගොඩනගාගෙන ඉන්නවා නම් ඔබ තැන්පත් මුදලක් තියාගෙන ඉන්නවා නම් ඒ දේවල් පරිස්සම් කරගන්න අවදානම් සහගතයි 2021 මුදල් සම්බන්ධයෙන් ඔබට ඔබගේ මුදල් ඉතිරි කරනවට වඩා ඔබට වියදම් කරන්නට හේතු කාරණා යෙදෙන්න පුළුවන්. ඔබට වියදම් කරන්නට හිතෙන්න පුළුවන්. නොයෙක් කරුණු කාරණා වෙනුවෙන් ඔබට ඒ සඳහා අවස්ථා යෙදෙන්න පුළුවන්. ඉතින් 4 වෙනි භාවය තුල කුජ කියලා කියන්නේ ඔබගේ කේන්ද්‍රයේ වර්ෂය ආරම්භ වෙනකොට 11 වෙනි අයස්ථානීය
සැම්පත් වෙනවා කුජග්‍රහයා කේන්ද්‍රේ ලග්න 4 වෙනි භාවය තුල ස්වස්සේස්ත්‍ර. ඉතින් මෙතන නොයෙක් කතන්දර කියන්න පුළුවන් කුජ බලවත් 4 වෙනි ටික. නමුත් මම කියනවා පැහැදිලිවම කුජ කාරක මෙතන 4 වෙනි ස්වස්සේස්ත්‍ර ග්‍රහය 4 වෙනි භාවය තුල ගෝචරය කියන එකේ තරම් සුබඵල ඇති කරන්නේ නැහැ. මොකද ඔබට මෙතනදී ඔබගේ මේක බලපාන දේ තමයි ඔබ උපයන මුදල්, ඔබගේ ගෙවල් දොරවල් ඉදිකිරීම, ඒ වගේම ඉඩකඩම් ගෙවල් දොරවල් මිලදී ගැනීම, ඒ වගේම පදිංචි ස්ථානයේ අලුත් වැඩියා කටයුතු, ඒ වගේම මේ ආදී නොයෙක් දේවල් වෙනුවෙන් ඔබට මුදල් වියදම් කරන්න සිද්ධ වෙන නිසා. හැබැයි ඔබට මං කියන්නේ නෑ මේ දේවල් නොකර ඉන්න. දැන් ඔබ ඉඩමක් මිලදී ගන්න ඉන්න කෙනෙක් නම්, ගෙයක් මිලදී ගන්න ඉන්න කෙනෙක් නම්, නැත්තම් පදිංචිය වෙනස් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔබට ඒ දේ කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි අර මං අර කියපු අවදානම නැත්තම් මේ මූලික කරුණු ටික ඔළුවේ තියාගෙන තමයි කරන්නේ. කියන්නේ ඔබ හොඳට මතක තියාගන්න ඔබට ඒ සඳහා ඒ කරන්න කලින් ඔබගේ ඒ දේ ඔබට කොච්චර වාසි සහගතයිද, කොච්චර හරියනවද, කොච්චර ඒක සාර්ථක වෙයිද කියන එක පිළිබඳ අධ්‍යයනයක් අනිවාර්යෙන් ඔබට විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසයකින් නැතුව අවිශ්වාසයෙන් කටයුතු කරන්න එපා කියන එකයි මම මේ කියන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබගේ ඒ වෙනුවෙන් ඔබගේ මුදල් නාස්ති වෙන්න බොහෝ විට ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම තමයි කේතු සිකුරු සමග කේන්ද්‍රයේ අයස්ථානගතව ඔබගේ 5 සහ 10 අධිපති වෙන්නේ සිකුරු ග්‍රහතුමා කේන්ද්‍රයේ ඊටමත් සුබඵල දෙන ග්‍රහයෙක් ඔබට. ඉතින් අයස්ථානගතව ගෝචර වීම ඊටමත් සුබයි. වර්ෂය ආරම්භ වෙනකොටම ඉතින් ඔන්න අලුත් ආදායම් මාර්ග ඔබගේ, ඒ වගේම තමයි ඔබගේ යම් ආකාරයක හොඳ ස්ථාවරව යම් ලැබීම් පිළිබඳව ඔබට යම් අදහසක් 2021 වර්ෂයේ ඔබේ බලාපොරොත්තු සාර්ථක වීම පිළිබඳ බලාපොරොත්තු ඉෂ්ට වීම පිළිබඳ අදහසක් ඔබට තබා ගන්න පුළුවන්. ඔබගේ ඒ පුජ්‍යලයන්ගේ බලාපොරොත්තු විවිධයි. ඉතින් ඒ විවිධ වූ බලාපොරොත්තු ඔබට සාර්ථක කරගන්න යම් අවස්ථාවන් ගොඩක් උදා වෙවි 2021 වර්ෂය තුල. ඉතින් ඒ දේවල් ඔබට සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් විවාහ වෙලා ඉතින් ඒ දරුවන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට ඒ රැකියාව බලාපොරොත්තුත් ඔන්න සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක්. විශේෂයෙන් ඔබට ඒ වගේ තමන්ගේ ව්‍යාපාර කටයුතු උනත් ඔබට ලොකු ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්නේ නැහැ. ඔබට සාමාන්‍ය විදිහට මේ දේවල් කරගෙන යීමේ හැකියාවක් පවතිනවා. මම ඔබට කියන්නේ මේ මොන දේවල් කරත් ඒ දේවල් තුල අවදානම කියන එක තියෙනවා කියන මතක තියාගන්න ඕන. මොකද මුදල් නාස්ති වීම, මුදල් හානි වීම සහ අවිශ්වාසයට සහ අඩමාණයට කරන දේවල් නම් ඔබ කරන්න එපා. ඒක තමයි ඔබට තියෙන ගැටලුව. අනිත් එක තමයි ඔබ ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. සෙනසුරු ලග්නගතව ගමන් කරන ලග්නාධිපති. ඉතින් ඔබට බොහොම හිමින් තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ 2021 වර්ෂය තුල. ඔබ කරන කියන දේවල් ඔබගේ හදිස්සි තිබ්බ තරමට, ඔබගේ කඩිමුඩිය තිබ්බ තරමට මේ දේවල් වෙන්නේ නැති වෙයි. ඒ නිසා කලබලයට හදිස්සියට තීරණ ගන්න යන්න එපා. ඔබ බොහොම හිමීට කල්පනා කරලා ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න කියලා මම ඔබට මතක් කරනවා 2021. එහෙම වුණොත් ඔබට ගොඩක් දේවල් කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක කරගන්න පුළුවන්කම ලැබේවි. ඉතින් ඒ වගේම තමයි ඔබගේ යම් ආකාරයක මානසික වශයෙන් තරමක් ඔබට විඩාබර ගතියක්, හෙට්ටුවක් නැත්නම් මානසික වශයෙන් අසහනකාරී ගතියක් ඇති කරන්න පුළුවන් ඔබගේ තියෙන යම් සිතුවිලි සහ ඒ හිතේ ක්‍රියාත්මක වෙන යම් බලාපොරොත්තු ඒවත් එක්ක ඔබට ටිකක් හිතට කලකිරීම නැත්නම් හිතේ කනස්සලු භාවයන් ඇති කරන්න පුළුවන් 2021 වර්ෂය තුල. ඒ නිසා බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න තමයි ඔබ වග බලා ගන්නට ඕන. මොකද ඔබගේ බුධ 9 වෙනි සහ 6 අධිපති වෙලා 12 වෙනි භාවය තුල ගෝචර වෙනවා. රවිත් එක්ක යොගලා, රවි කියලා කියන්නේ 8 වෙනි අධිපති ග්‍රහය මාර්ග ස්ථානාධිපති ග්‍රහයත් එක්ක. ඉතින් ඒ නිසා ඔබගේ හිතුම් පැතුම් බොහොම කල්පනාකාරීව දුරදිග බලලා වැඩ කරන්න කියන එක මම කියන්නේ ඉවසීමෙන්. එහෙම වුණොත් ගොඩාක් දේවල් ඔබට වෙන්න තියෙන දේවල් වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔබට ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව විශේෂයෙන් ඔබ ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා වගේම ඔබට තියෙන සම්බන්ධතා බිඳ වැටීමේ ඉඩ කඩකුත් තියෙනවා 2021 වර්ෂය තුල. ඉතින් ඒ නිසා සිත් ඇවුල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව අලුත් සබඳතා ඇති වෙන්න පුළුවන් වර්ෂය 2021. ඉතින් ඒ සම්බන්ධව ඔබට සුබ අසුබ දෙකම තියෙනවා ඇත්තටම. ඉතින් මොකද සිකුරු 11 වෙන්නේ ඉන්නවා. ඒ වගේම අලුත් අය නැත්තම් ප්‍රේම සම්බන්ධ ඇති වෙනවා වගේම ඔබගේ ඒවා නැති කැඩී බිඳී යෑමේ ඉඩ කඩකුත්, ඒ නිසා විත්වේදනාවන් විදීමේ ඉඩ කඩකුත් ඔබට 2021 වර්ෂයේ තියෙනවා. ඒ ගැනත් ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. ඉතින් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. ඒ සඳහා කිසිදු ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඔබගේ ඒ බලාපොරොත්තුව 2021 වර්ෂය තුළ බොහෝ විට සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක්. විශේෂයෙන් අප්‍රේල් වලින් පසු කාල සීමාව තුළ ඒ බලාපොරොත්තු ඔබට සාර්ථක කරගන්න අවස්ථාවන් උදා වේවි. විදේශ සංචාර
අර වගේ දේවල් ඔබට බලාපොරොත්තු වුණා නම් ඒ දේවල් වලට ලොකු ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඔබට වර්ෂයේ අප්‍රේල් වලින් පසු කාල සීමාව තරමක් ඒ සඳහා සුදුසු කාලයක් හැටියට මම සඳහන් කරනවා. ජූනි වලින් පසු වගේ අප්‍රේල් මැයි වලින් පසු කාල සීමාව ඔබට තරමක් ඒ සඳහා හොඳයි. ඒවා සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබගේ රැකියා ස්ථානයේ රැකියා මං කියවා ලාභ ලැබීම් තියෙනවා කියලා. නමුත් රැකියා ස්ථාන තුල යම් ආකාරයක ඔබට විශේෂයෙන් ඔබගේ පරිස්සම් වෙන්නට ඕන මූල්‍යමය දේවල් සම්බන්ධ කටයුතු කරන කෙනෙක් නම් ඒ වගේ දේවල් නිසා ඔබට යම් අර නැති ප්‍රශ්න ඒ වගේ දේවල් නැත්තම් නීතිමය ගැටලු වලට මැදි වෙන්න කරක් තියෙනවා. නැත්නම් ඔබ ඒ නැතත් ඔබ කුමන හෝ ආකාරයක නීතිමය ප්‍රශ්න වලට මැදිහත් නොවී ඉන්න කියන එක මම කියනවා. මොකද නීතිමය ගැටලු නිසා ඔබට යම් ගැටලු ප්‍රශ්න නැත්තම් ඒ වගේ දේවල් වලට මැදිහත් වීම බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන් වර්ෂයක්. ඒ නිසා අපහසුතාවයන් වලට ලක්වීම ඊට වඩා පවතිනවා. ඒ වගේම තමයි ස්නායුගත රෝග ඒ වගේම අසනීප වශයෙන් ස්නායුගත රෝග සහ උෂ්ණගත රෝග සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් වෙන එක හොඳයි. එහෙම අසනීප තත්ත්ව තියෙන අය. ඉතින් ඒ වගේම තමයි කුඩා දරුවන් ඔබට ඉන්නවා නම් ඒ අයට යම් ආකාරයක ගැටලු ඒ වගේ අසනීප තත්ත්ව ඇතිවීම ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම යම් ඒ වගේ පුංචි ළමයි ඉන්න අය පරිස්සම් කරගන්නට ඕනේ. ඒ පුංචි ළමයි සම්බන්ධයක් අවධානය යොමු කරන්න. ඉතින් මකර ලග්නෙන් උපන් ඔබට මම හිතන්නේ සමස්තයක් විදිහට 2021 වර්ෂය තුළ සඳහන් කළ යුතු සියලු කරුණු කාරණාවන් සඳහන් කරන්න යෙදුණා. ඉතින් වර්ෂයේ සමස්තයක් විදිහට ඔබට ඔය කියන දේවල් ගැන සැලකිලිමත් වෙලා බුද්ධිමත්ව දුරදිග හිතලා බලලා වැඩ කරන්න. එහෙම වුණොත් ඔබට 2021 වර්ෂය බොහොම සාර්ථක වර්ෂයක් බවට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට වෙනත් බොහෝ නරක අසුබ බලවත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නමුත් ඔබට ලග්න ඒ රාශික තත්වයක් ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොට. ලග්නේ රාෂ්ටකය තවත් ඉදිරියට තියෙනවා 2021 වර්ෂයේ පුරාම. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන ටිකක් කරදර බාධක මානසික වශයෙන් පොඩ්ඩක් පීඩාකාරී බවක් අසහනකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් විටින් විට. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ආගමට දහමට නැඹුරුව කටයුතු කරන්න, පින් දහම් වල නිරත වෙන්න. නිතර ඒ වගේ දේවල් එක වැඩි කිරීම තුළ ඔබට මේ දේවල් වළක්වා ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔබට සුබ නව වසරක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.